ජීවිතයේ චරිත බොහෝයි. නළුවා හෝ නිලිය ඔබ මා විය හැකි. අධ්‍යක්ෂවරයා පිටපත් රචකයා අපිම වනු දැකීමයි අපේ අරමුණ. ප්‍රමිතිය තම හඬසේම ජීවිතය තුළ මුහු කරගත් ඔහු ලාංකේය ශෛලියේ ඉංග්‍රීසි නිවේදකයයි. ක්ලිෆඩ් මැක්ස්වෙල් රිචඩ්ස්. එහෙම නැත්නම් අපි හැමෝම හඳුනන ක්ලිෆඩ් රිචඩ්ස්. දක්ෂ ගායකයෙක්, දක්ෂ නිවේදකයෙක්, හොඳ එන්ටර්ටේනර් කෙනෙක්, ඔන්න දැන් යෝගා උගන්වන ගුරුවරයෙකුත් බවට පත් වෙලා තියෙනවා. ක්ලිෆඩ් කියන්නේ ඇත්තටම කවුද? ඉන්දුනිල්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ක්ලිෆඩ් කියන්නේ තමයි. ඒ කියන්නේ මම. ඔබ මම හිතන්නේ හඳුන්වා දෙනකොට එන්ටර්ටේනර් කියන වචනේ පාවිච්චි කරා. ඉතින් ඔය එන්ටර්ටේනර් කියන වචනේ එහෙම නැත්නම් මාතෘකාවක් හැටියට ගත්තොත් ඕකේ යටතේ එනවනේ නිවේදන කටයුතු. එතකොට ගීත ගායනය, නර්තනය, එතකොට හියුමර් පාර්ට් එක. එතකොට අපි වේදිකාවකට නැග්ගහම අපි ඉස්සරහින් ඉන්න ඔඩියන්ස් එකක්. එතකොට ඒ ඔඩියන්ස් එක සමග හොඳම ඉෆෙක්ටිව්ම විදිහට කමියුනිකේට් කිරීම තමයි ඇත්තටම එන්ටර්ටේනර් කෙනෙක් අතින් විය යුත්තේ. ඉතින් අවසානයේ මම බලන්නේ ඒ ඔඩියන්ස් එකට හොඳ කාලයක් ගත කරන්න මම නිසා පුළුවන් වුණාද කියන එක. ක්ලිෆඩ් කියන්නේ ওই සියලු දේ කැමැත්තෙන් කරන, පැෂන් එකක් ඇතුව කරන. මොකද ඕනෑම දෙයක් කැමැත්තෙන් කරනවා නම් ඒක තව තවත් වර්ධනය කරගන්න, හොඳට කරන්න Tamanටම ශක්තිය ඇතුළෙන්ම නිෂ්පාදනය වෙනවා. ඉතින් ඒ ගැන මම ගොඩක් විශ්වාස කරනවා. ඉතින් main thing is ඉංග්‍රීසියෙන් කියනවා do what you like. Follow your passion. ඉතින් තමන්ගේ passion එක එහෙම නැත්නම් තමන් කැමති දේ ඔස්සේ යනවා නම් මම හිතන්නේ ඒ කරන දේවල් සාර්ථක කරගන්න ගොඩක් ඉවහල් වෙනවා ඒ කාරණේ. එහෙම නැතුව අර තමන් කැමති නැති දෙයක් කරන්න ගියාම මුදල් මේ පස්සේ යමින් කැමති නැති දෙයක් කරන්න සෙට් වුණාම ඒ තරම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. නමුත් තමන් කැමති දේ කරනකොට එතකොට මුදලුත් ඒ පස්සෙන් එනවා. ඉතින් ඕක තමයි ක්ලිෆඩ් කියන්නේ. ක්ලිෆඩ් ඔබේ ගීතයක් මතක් වුණා. මගේ නෝනා කියන ගීතය. එළියේ ඉන්න බොහෝ ස්වාමි පුරුෂයෝ එළියේදී සිංහයෝ වගේ. නමුත් ගෙදර ගියාම වෙනස් වෙනවා. ඒ බයද, ගෞරවයද, ආදරයද? මගේ නෝනා. මගේ නෝනා ගීතයේ කියවෙන්නේ කෝරස් එක කියනවා මගේ නෝනා මට හරිම ආදරේ. මං වගේ හොඳ මිනිහෙක් 1000කින්වත් හොයාගන්න අද කාලේ බෑයි කියලා එයා කියනවා. මං වගේ සීලාචාර නෝටි ලවින් හබී කෙනෙක් පෙර පිනකොට ලැබුණේ කියලා එයා කියනවා. ඉතින් ඒක තමයි කෝරස් එක. ලිව්වේ දුෂාන් ජයතිලක සහ සංගීතවත් කරේ දුෂාන් ජයතිලක. ඉතින් මේක හරිම සුන්දර දෙයක්නේ. යාළු වෙනවා, කසාද බඳිනවා, ඊට පස්සේ මේ ළමයි ලැබෙනවා. ඉතින් මේක ඉතාමත්ම සුන්දර මේ කාලයක් කෙනෙක්ගේ පෞල් ජීවිතය කියන එක. ඉතින් ඕක ඇතුලේ තියෙනවා පවුලේ එකිනෙකා අතර තියෙන බැඳීම, ෆැමිලි බොන්ඩ් එක. එතකොට එකිනෙකාට තියෙන ගෞරවය. එතකොට විශේෂයෙන් තාත්තා කෙනෙක් වුණාම, හරි පිරිමි කෙනෙකුට තාත්තා කෙනෙක් වුණාම, ගැහැණු කෙනෙකුට අම්මා කෙනෙක් වුණාම ඒ විඳින දේ දෙමව්පියෙක් හැටියට, දෙමව්පියන් හැටියට මම හිතන්නේ ඒක මිල කළ නොහැකි දෙයක්, මිල කළ නොහැකි වින්දනයක්. ඉතින් ෆැමිලි එකක් හැටියට ඉතාමත් සුන්දරයි. මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා අපිට. දුව දැන් යුනිවර්සිටි, පුතා තාම ග්‍රේඩ් 9. ඒගොල්ලොත් මියුසික් පැත්තට බරයි. ඉතින් ඒගොල්ලොත් මගේ වැඩවලට ගොඩක් සපෝට් කරනවා. මගේ එන්ටර්ටේන්මන්ට් කටයුතු වලට ගොඩක් සපෝට් කරනවා. දුවයි පුතයි දෙන්නම කලාවට සම්බන්ධයි. නෝනා නම් කලාවට සම්බන්ධ නැහැ. හැබැයි හොඳ මේ ක්‍රිටිසයිස් කරන්න ගොඩක්, ඒ කියන්නේ ਵਿਚාරයට ගොඩක් හොඳයි. කියන්නේ ඇදකුද හොයන්න. ඒක ගොඩක් මට උදව් වුණා මේ ඇදකුද හදාගන්න. හරි. ඒ කියන්නේ දැන් කෝට් එකක් ඇඳලා
ටයි එකක් ඇඳම ටයි එක උනත් ඇදයි කියලා මේ කියන්න තරම් ඒ වගේ ඉන් ඩීටේල් බලන්න පුළුවන් තේරෙන කෙනෙක්. කලාවට සම්බන්ධ නැති වුණාට. එහෙමයි ඉන්න හොඳට ක්‍රිටිකල් අයි එකක් තියෙන අය. ඉතින් ඒකත් මට ගොඩක් උදව් වුණා මගේ මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න. ඉතින් ඔය වගේ සුන්දර ජීවිතයක් තමයි ඉතින් අපි ගෙනියන්නේ. I'm your knight in shining armor, and I love you. You have made me what I am. I'm yours, my love. There's so many ways I want to say I love you. Let me hold you in my arms forevermore. You have gone and made me such a fool. I am so lost in your love, and all we belong together. Want to believe in my song. ක්ලිෆඩ් ඕනෑම ශේෂත්‍රයක චරිතයක් වුණාම ඒ පවත්වාගෙන යන්න ඒ වගේ මේක මේන්ටේන් කරන්නට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ගොඩක් දේවල් කැප කරන්න වෙනවා. ඔබ සෑහෙන කැප කරන්න වුණා බොහෝ විට ගෙදර නැතිවීම. මොකද මම නුවර ගම නුවර. එතකොට නෝනත් නුවර දුවයි පුතයි ඉස්කෝලේ යන්නෙත් නුවර. එතකොට මම ගොඩක් විට ඉන්නේ කොළඹ. මොකද ඉවෙන්ට්ස් සහ ඇක්ටිවිටීස් ගොඩක් තියෙන්නේ කොළඹ. බොහොම කලාතුරකින් තමයි නුවර වැඩක් එහෙම නැත්නම් කොළඹින් පිට වැඩක් හම්බෙන්නේ. ගොඩක් විට අපේ වැඩ තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගොඩක් විට තියෙන්නේ කොළඹ සහ කොළඹ ආවට. එතකොට මම ගම නුවර වුණාට, ගෙවල් නුවර වුණාට සතියකට දවස් අවම වශයෙන් 5ක් විතර කොළඹ. මේ දවස්වල නම් ඒක පොඩ්ඩක් වෙනස්. මොකද මේ කොවිඩ් ප්‍රශ්න නිසා. නමුත් ඒ දවස්වල කොවිඩ් ප්‍රශ්නට කලින් එතකොට සමහර විට දැන් බොහෝ විට දැන් ඉස්කෝලේ ෆන්ක්ෂන් එකක් එහෙම නැත්නම් ළමයින්ගේ ෆන්ක්ෂන් එකක් පේරන්ට්ස් ටීචර්ස් මීටින් එකක් ඒ වගේ ගොඩක් දේවල් මට මිස් වෙලා තියෙනවා. මොකද සමහරට වයිෆ් කෝල් කරලා තියෙනවා පොඩ්ඩක් බලන්න මේ දවසේ 10 වෙනිදා වැඩක් දාගෙන තියෙන බලනකොට 10 වෙනිදා තියෙන අයියෝ කියලා බලනකොට මේ දුවගේ කොන්සර්ට් එකක්. හරි. ඉතින් එහෙම මිස් වෙච්ච අවස්ථා ගොඩාක් තියෙනවා. ඉතින් මම කරන්නේ වයිෆ්ට කියනවා එහෙනම් මේක රෙකෝඩ් කරලා මම පස්සේ රෙකෝඩ් කරපු එක බලනවා. සමහර ගොඩාක් ඉම්පෝටන්ට් ඒවා නම් කියනවා දැන් මේ දවසේ මෙහෙම එකක් තියෙනවා මොකුත් දාගන්න එපා කියලා. කලින්ම මම දැනගත්තොත් ඒක මම දාගෙන තියෙනවා. එතකොට දුවගේ හැරි පුතාගේ හැරි මේකක් කියලා. එතකොට වෙන දෙයක් දාගන්න නැතුව ඉන්නවා. නමුත් බොහෝ විට ওই වගේ ගොඩාක් දේවල් මිස් වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම එක අතකින් හිතට දුකක් දැනෙනවා. මොකද ඒවට සහභාගී වෙන්න ලැබිච්ච නැති එක. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද අපිට ජීවිතේ යම් දේවල් ලැබෙනකොට කියන්නේ මේ අවස්ථා ලැබෙනකොට ඒවයින් අපි ප්‍රයෝජන ගන්න ඕන. මොකද මේ අවස්ථා හැම වෙලෙම ලැබෙන්නේ නැහනේ. ඉතින් මම එහෙමයි දකින්නේ. නමුත් අර පැත්ත බලනකොට ගොඩක් ඒ ආකාරයෙන් කැප කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ මට ඒ අත්‍යවශ්‍ය දේවල් වලට ඉන්න අවස්ථාව නොලැබිච්ච එක ගැන. ඉතින් ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා. නමුත් අනිත් පැත්තට බැලුවොත් මම මෙහෙම මහන්සි වෙලා වැඩ කරන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් ඇයි මම මෙහෙම මහන්සි වෙන්නේ? ඉතින් මාව වෙනුවෙන් සහ පවුල වෙනුවෙන්. එතකොට
ඒක එහෙම කරපුවම එහෙම හිතනකොට ඒක පොඩ්ඩක් ජස්ටිෆයි කරන්න පුළුවන්. නමුත් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරය ඔක තමයි. ගංගාවකි මාසුනිමල පවසටයින් පැන් ලබන්න ගංගාවකි මාසුනිමල පවසටයින් පැන් ලබන්න මල් සුවඳකි මාමනක ඒ සුවඳින් සුවඳ වෙන්න සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලඳුනි මද පවනක් සේ ඔබ සිසිල සදන්නම් ලඳුනි නොග සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලඳුනි මද පවනක් සේ ඔබ සිසිල සදන්නම් ලඳුනි අද වෙනකොට ක්ලිෆඩ් රිචඩ් ජීවිතයේත් එවගේම ශේෂත්‍රයේත් යම් තැනක ඉන්නවා. ඔබ අද මෙතන ඉඳද්දී ඔබට හිතෙනවා ඇති සමහර විට ඔබ ආස කරපු තැන් අහිමි කරගෙන මෙතන ඉන්නවා විය හැකියි. එහෙම පසුතැවීමක් එහෙම තියෙනවද ජීවිතේ? එහෙම පසුතැවීමක් නැහැ. ගොඩක් දේවල් මෙතෙක් දුර ආපු මේ ගමන ගැන බැලුවොත් කීප දෙයක් සිදු වෙලා තියෙනවා අහම්බෙන් by accident. නිවේදන කලාව by accident අහම්බෙන් වෙච්ච දෙයක්. එතකොට යෝගා කියන එකත් by accident අහම්බෙන් වෙච්ච දෙයක්. එතකොට මේක කරන්න නැතුව මේක කරා නම් කියන එකක් මගේ ඔළුවට එන්නේ නැහැ. මොකද හැම දෙයක්ම ඇක්සිඩන්ට්ලි ඒක සිදු වුණාට අහම්බෙන් සිදු වුණාට ඒ සිදුවෙච්ච දේට මගේ ආකර්ෂණය ගියා. ඒ කියන්නේ මට ඒක තේරුණා මේක මට කරන්න පුළුවන් මම මේකට කැමති කියන හැඟීම ආවා. ඒ ආපු හින්දා තමයි මම ඒක ඒ මාර්ගේ ගියේ. එතකොට මට එහෙම හිතෙන්නේ නැහැ අපරාධ මේක කරන්න තිබ්බා නේද කියන එක. දැන් මම ඉගෙනීම ගත්තොත් මම මැත්ස් කරලා කැම්පස් ගිහිල්ලා මම එන්ජිනියර් කෙනෙක් හැටියට පාස් අවුට් වුණා. ගොඩක් අය අහනවා අයියෝ එතකොට ඔයා එන්ජිනියරින් කරන්නේ නැද්ද කියලා. ඉතින් ඒකට උත්තරේ නැහැ. එන්ජිනියරින් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒකට හේතුව පාස් අවුට් වුණාට පස්සේ ෆැමිලි බිස්නස් එකකට ජොයින් වෙනවා. ඒක එන්ජිනියරින් පැත්තට සම්බන්ධ නැහැ. ඒක කෘෂිකාර්මික මේ බිස්නස් එකක්. එතකොට ඒ කරන අතරේ තමයි මේ අහම්බෙන් නිවේදන කලාවට එන්නේ. ඉතින් ඒ සියලු දේම අහම්බෙන් සිදු වුණත් හැම දෙයක්ම මම කරේ කැමැත්තෙන්. දැනටත් හැම දෙයක්ම කැමැත්තෙන් කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕනම දෙයක් කැමැත්තෙන් කරනකොට ඒක සාර්ථක වෙනවා. සහ මට එහෙම කල්පනා කරලා බැලුවොත් ඒ කියන්නේ ඔබ ඇහුවොත් මෙහෙම දෙයක් කරා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද කියලා කවුරු හරි අහනවා නම් ඒකට උත්තරේ නෑ. එහෙම එකක් නැහැ. ඉස්සරහට මේකමද කරන්නේ ඒක මන් දන්නේ නැහැ. දැනට මට මේ ලැබිලා තියෙන දේ මම හොඳට කරනවා. පුළුවන් එෆර්ට් එක දාලා කරනවා. මොකද මම කැමැත්තෙන් කරන්නේ. ඉස්සරහට තව දෙයක් තව මාවතක් විවෘත වෙයිද දන්නේ නැහැ. ඒක ගැන මට කියන්න බෑ. නමුත් මම සාමාන්‍යයෙන් මේ දැන් මේ මොහොත ගැන ફોකස් කරන කෙනෙක්. යෝගාවලත් කියන්නේ ඒකනේ. මේ මොහොත විඳින්න කියලානේ. ඒ කියන්නේ පස්ස දේවල් ගැන, ඒ කියන්නේ මේ ඉතිහාසය ගැන හිතන්නත් එපා. අනාගතය ගැන හිතන්නත් එපා. මේ මොහොත විඳින්න කියලා කියන්නේ. අපි ටීච් කර දේ එකයි කියන්නේ. ඉතින් එතකොට ඉස්සරහට මොන වගේ දෙයක් එයිද දන්නේ නැහැ. නමුත් දැනට මෙහෙමයි වැඩ සිදු වෙන්නේ. එහෙම දෙයක් ඇත්තට මතක් වෙන්නේ නැහැ. රිග්‍රෙට් එකක් මතක් වෙන්නේ නැහැ. පසුතැවීමක්.
අවුලාදපන සිසිල දෙන වැස්සවෙමු දැවෙන කැලයට වසින සබඳ අපි කඳුළුවෙමු උනුන් පරයානැගෙන සුනිලදිය ධාරවෙමු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳුළුවෙමු උනුන් පරයානැගෙන සුනිලදිය ධාරවෙමු එකම ගඟකට වැටෙන ක්ලිෆඩ් රිචඩ්ස් තාම ඔබට අභියෝගයක් නැද්ද? තාම අභියෝගයක් නැද්ද කියලා දාන්නේ. ඔව්. ඒකට වෙන කාගෙන්වත්ද? නැත්තම් නෑනේ. ඒකට හේතුව මම තරඟ කරන්නේ අභියෝගය කියන්නේ තරඟකරුවෙක්නේ. තරඟකාරීත්වයනේ. මම තරඟ කරන්නේ මාත් එක්ක. එහෙනම් පිටස්තර අභියෝග නෑ. තමන් සමග තරඟ කරනකොට දැන් අද තමන් ඉන්නේ මේ ලෙවල් එකේ නම් දැන් මම try කරන්න ඕන මෙතනින් තව පොඩ්ඩක් හෙට වෙනකොට යන්න. මොකක් හෝ දෙයකින්. හරි? එතකොට මම ඔයා දිහා බලලා ඔයා ඉන්නේ මේ ලෙවල් එකේ මම ඔයාව මේ පරදවල යන්න ඕනේ කියන එක හිතුවොත් මං හිතන්නේ මට ඒක හරියන්නේ නැහැ. මම ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ මේ යුනික් පුද්ගලෙක්. ඒ කියන්නේ වෙනස්ම පුද්ගලෙක්. ඔයත් වෙනස්ම පුද්ගලෙක්. ඔයා වගේ වෙන කවුරුත් නැහැ. මං ඔය වෙන කවුරුත් නැහැ. එතකොට තමන් try කරන්න ඕන තමන්ගේ ලෙවල් එක තව පොඩ්ඩක් උස්සන්න. එහෙම කරාම තමන් දන්නේම නැතුව ගොඩාක් ඩෙවලොප් වෙනවා. සහ අලුත් දේවල් කරන්න, අලුත් දේවල් හිතන්න, අලුත් විදිහට හිතන්න කියන එක ඩෙවලොප් වෙනවා. මොකද සමහර දේවල් තියෙනවා ඔය මාකටිං වල තියෙනවා බ්ලූ ඕෂන් කියන එක. බ්ලූ ඕෂන් කියන්නේ කවුරුත් අතපතු ගාපු නැති ඒරියා එකක්. හරි? සමහරු මේ රෙඩ් ඕෂන් කියන එකේ ෆයිට් වෙනවා. අර තියෙනවානේ මාකටිං වල කියනවා කේක් කෑල්ලට මේ එක කේක් කෑල්ලකට 100 දෙනෙක් විතර ෆයිට් වෙනවා. හරි? නමුත් අර අල්ලලවත් නැති කේක් කෑල්ලක් තියෙනවා කවුරුත් ඒ පැත්ත බලලවත් නැහැ. ඒ කියන්නේ ඒකට අපි කියන්නේ බ්ලූ ඕෂන්. එතකොට මේ බ්ලූ ඕෂන් එකට ගියාම නිකන් හිතා ගන්න බැරි දේවල් අපිට මතක් වෙනවා. සහ ක්‍රියේටිවිටි එක තමන්ගේ ක්‍රියේටිවිටි වැඩි කරගන්න හොඳ අවස්ථාවක් ඒක. නැත්තම් මං කරන්නේ අර ඔයා කරන එක මං කරන්න හදනවා. සහ ඔයා කරන එක තව පොඩ්ඩක් මං හොඳින් කරන්න ඕනේ කියලා මේ ඒ අභියෝගය ගන්න හදනවා. ඊට වඩා ඔයා කරන එක හොඳයි, ලස්සනයි. නමුත් තව දේවල් තියෙනවා. කවුරුත් අතපත ගාලා නැති. හරි? එක්ස්ප්ලෝර් කරලා නැති දේවල්. ඉතින් ඒවට ගියාම ලොකු දේවල්, අලුත් දේවල් කරන්න Tamanට අයිඩියාස් එනවා. ඉතින් ඒව තමා තුළ තියෙන හැම කෙනෙක් තුළම තියෙනවා. ඉතින් ඒවා එළියට ගන්න තමාගේ සෝත්සාහයෙන් ඒවා එළියට එනවා. ඊට අමතරව එක්ස්ටර්නල් මොටිවේෂන්. ඒ කියන්නේ අනිත් අය කියන ඒවා සහ කරන ඒවා බලනකොට ඒවා කනෙක්ට් කරගන්න පුළුවන් අලුත් දේවල් වලට. ඉතින් ඒ දේවල් මම ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා තමයි සමහරු ඒ කියන්නේ නිවේදන කලාව ගත්තොත් ඒ කියන්නේ මට ඕන මොකක් හරි ඉවෙන්ට් එකකට නිවේදකයෙක් හොයලා ක්ලිෆර්ඩ්ව ගන්න නෙමෙයි. මම මගේ බ්‍රෑන්ඩින් එක ගන්න මේ ඉවෙන්ට් එකට ක්ලිෆර්ඩ්ව ගන්න ඕන කියලා. නිවේදකයෙක් නෙමෙයි. කවුරු හරි අනවුන්සර් කෙනෙක් ගන්න කියන එකේ එහෙම නොවි මේකට ක්ලිෆර්ඩ්ව ගන්න ඕන කියන එක. හරි? ඒකට මාව හදාගන්නේ කොහොමද කියන එක තමයි මගේ චැලෙන්ජ්. ඔබ කවුද? මා කවුද? අප සෙවිය යුතුද? නැත. ඔබ විදිහට සමාජයේ ඉන්නවා නම් මම විදිහට සමාජයේ ඉන්නවා නම් අපි අපිව දන්නවා, දැනෙනවා. හොයන්න තත්වයක් නැහැ.
I've been along with you inside and my mind, and in my dreams I kiss your lips 1,000 times, and sometimes I hear you pass outside my door. Hello, it is me you're looking for. I can see in your eyes, I can see it in your smile. You are all I ever wanted, and my arms are open wide, 'cause you know just what to say, and you know just what to do, and I want to tell you so much. I love you. කාගෙවත් මේ ඩුප්ලිකේට් එකක් වෙන්න යන්න එපා. මොකද එතන ඩුප්ලිකේට් එකක් වුණොත් එයා එතනින් නවතිනවා. ආරිච්චි බෝරිච්චි කම්බි කුරු බෝලමාල්, ආරිච්චි බෝරිච්චි කම්බි කුරු බෝලමාල්. මනුස්සකම මිනිහාගෙන් ඈත් වෙලා යන තරමට මිනිහා ඊට පස්සේ ටෙක්නිකල් වෙන්න ගත්ත තරමට මිනිහට මේ විශ්වය මේ ලෝකය පේන්නේ නැති වෙන්න පටන් ගන්නවා. අති